ආයු වැඩේවා, නිරෝගී වේවා, සුවපත් වේවා ඔබ රට සහ මුළු ලෝකයම. මුළු ලෝකයම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන මොහොතක ඔබ රට සහ මුළු ලෝකයම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට, රටට සහ මුළු ලෝකයටම. උදේ පාන්දර පත්තරවල තියෙන සිරස්වල, පත්තරවල තියෙන පුවත් ඇසින් ඇසක් හෙලල බලන මොහොතක පවා හරියට නිකන් ලෝකෙ වටේ රවුමක් ගිහිල්ලා වගේ දැනෙන්නේ. එක පුවතක් තිබුණා තමන්ට ඕනේ ඉලක්කය වෙත යන්න පුංචි කෙල්ලෙක් වැලිගොඩ දාන්න පටන් අරගෙන. ඒ පුවත අපි කියන්නම් අද පත්තර මේන්තුව අතරතුරේදී රට දකින්න පිටු අතර ඒ පුවත තියෙනවා. කවුදෝ වියතෙක් කියලා තිබුණා ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච, සාර්ථකත්වයට පත්වෙච්ච පුද්ගලයෙක් කියලා තිබුණා මෙහෙම කතාවක්. මතක් කරගන්න ඔබත් අහලා ඇති සමහර විට. ඔබ ඉන්න තැනින් පටන් ගන්න. ඔබට තියෙන දේෙන් පටන් ගන්න. ඔබට පුළුවන් දේෙන් පටන් ගන්න. පටන් ගන්න නම් ඕනේ වුණාට මේ මම දැන් වයස වැඩිනේ, මං ලොකු වුණාම පටන් ගන්නවනේ, එහෙම හිතන අය ඉන්නවා. ඒ නිසා එහෙම හිතන්න එපා. ඔබ ඉන්න තැනින් පටන් ගන්න. මට සල්ලි ටිකක් තිබුණොත් මේ විදිහේ බිස්නස් එකක් කරන්න පුළුවන්. ඉංග්‍රීසි ටිකක් හදාගෙන මම මේ විදිහේ ජොබ් එකකට ඇප්ලයි කරනවා. එහෙමත් එපා. ඔබට තියෙන දේෙන් පටන් ගන්න. මට නිකන් මේ විදියට කරන්න පුළුවන් වුණා නම් මම නිකන් එංගලන්තේ වගේ හිටියනම් මම මෙහෙම කරනවා. නෑ. ඔබට පුළුවන් දේෙන් පටන් ගන්න. ඉන්න තැනින් පටන් ගන්න, තියෙන දේෙන් පටන් ගන්න, පුළුවන් දේෙන් පටන් ගන්න, යන්න පුළුවන් දුර ඔබටවත් හිතා ගන්න බෑ. අද ජාතක පුවත්පත් වාර්තා කරන පුවත් විමසන්න කලින් අපි වාර්තා කර සිටින්නම් අද උදෑසනත් සිට හුදකලා භාවයට පත් කරනවා ප්‍රදේශ 6ක්, ගම්මාන 6ක්, එමෙ නැත්නම් ග්‍රාමීණ නිලධාරී වසම්වල ප්‍රදේශ 6ක් හුදකලා භාවයට පත් කරනවා. යුද හමුදාපති, ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී සහ කොවිඩ් වැළැක්වීමේ කාර්යසාධක බලකායේ සභාපති ජෙනරාල් ශවින්ද්‍රසිල්ව මහත්මයා අප වෙත ඒවා තිබෙනවා. ඒ නිවේදනය සූතිය ඔබතුමන්ට ජෙනරාල්තුමනි, උදේ පාන්දරම අපිට රටට මේ පුවත කියන්න පුළුවන්කම ලැබෙනවා. උදේ පාන්දරම ආරම්භ වන පුවත්පත් සිරස්වල වැඩසටහන මේ ස්වාධීන රූපවාහිනිය ITN පත්තර මේන්තුව අපි රටට කියනවා මේ පුවත. ඒ අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශයේ නම් ඔබ පදිංචි, බිබිල පොලිස් බල ප්‍රදේශයේ නම් කනුල්විල ග්‍රාමීණ නිලධාරී වසම අද උදෑසන සිට හුදකලා භාවයට පත් කරනවා. ඊළඟට කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකපොළ පොලිස් බල ප්‍රදේශයේ හල්ලව ග්‍රාමීණ නිලධාරී වසමේ නියදුරුපොළ අංක 1 2 3 4 කියන වතු නිවාස හුදකලා භාවයට පත් කරනවා. ඒ වරකපොළ පොලිස් බල ප්‍රදේශයේ හල්ලව ග්‍රාමීණ නිලධාරී වසමේ නියදුරුපොළ අංක 1 2 3 4 කියන වතු නිවාස, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහි ඕවිට පොලිස් බල ප්‍රදේශයේ කණන්ගම ග්‍රාමීණ නිලධාරී වසමේ දේවාල කන්දවත්ත කොටස, ඊට පස්සේ දොඩම්පුර ග්‍රාමීණ නිලධාරී වසමේ පඹේවත්ත ප්‍රදේශය හුදකලා භාවයට පත් කරනවා. කළුතර දොඩංගොඩ පොලිස් බල ප්‍රදේශයට අයිති ඇලදුව ග්‍රාමීණ නිලධාරී වසමේ ඇලදුව වත්ත හුදකලා භාවයට පත් කරනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පොලිස් වසමේ පරණ කොලනිය ග්‍රාමීණ නිලධාරී වසමේ දිවිතුරු වත්ත. මෙන්න මේ කියන ප්‍රදේශ ග්‍රාමීණ නිලධාරී වසම්වල මෙන්න මේ කියන ප්‍රදේශ හුදකලා භාවයට පත් කරනවා. නැවත කියන්නම් බිබිලේ කනුල්වල ග්‍රාමීණ නිලධාරී වසම, වරකපොළ හල්ලව ග්‍රාමීණ නිලධාරී වසමේ නියදුරුපොළ අංක 1 2 3 4 කියන වතු නිවාස, ඊට පස්සේ කෑගල්ලේ දෙහියෝවිට කන්නගම ග්‍රාමීණ නිලධාරී වසමේ දේවාල කන්දවත්ත කොටස, ඊළඟට දෙහියෝවිටම දොඩම්පල ග්‍රාමීණ නිලධාරී වසමේ පඹේවත්ත කොටස, ඊළඟට කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ පොලිස් වසමේ ඇලදුව ග්‍රාමීණ නිලධාරී වසමේ ඇලදුව වත්ත කොටස, ඊට පස්සේ ඇල්පිටිය පොලිස් වසමේ පරණ කොලනිය ග්‍රාමීණ නිලධාරී වසමේ දිවිතුරු වත්ත හුදකලා භාවයට ලක් කරනවා අද උදෑසන සිට. ඒ වගේම මෙතෙක් ඔබේ ගම හුදකලා භාවයට පත් කර තිබුණා නම් මෙන්න ලයිසුව අද උදෑසන සිට හුදකලා භාවය ඉවත් කරන ප්‍රදේශ. කළුතර දිස්ත්‍රික්කයේ කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයට අයිති මිනේරි තැන්න සුනාමි ගම්මානය, ඊට පස්සේ මීගහවත්ත පොලිස් බල ප්‍රදේශයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියඹලාපෙවත්ත ග්‍රාමීණ නිලධාරී වසමේ උපුල් වසන්තමාවත හුදකලා භාවයෙන් ඉවත් කරනවා. මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පොලිස් බල ප්‍රදේශයට අයිති කිවුලවාඩිය සහ ගුරුලෙවෙල ප්‍රදේශ හුදකලා භාවයෙන් ඉවත් කරනවා. ග්‍රාමීණ නිලධාරී වසම් හුදකලා භාවයෙන් ඉවත් කරනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහි ඕවිට පොලිස් බල ප්‍රදේශයේ අල්ගොඩ ග්‍රාමීණ නිලධාරී වසමේ ඩෙන්සර්වර්ත් වත්ත හුදකලා භාවයෙන් ඉවත් කරනවා. ඒ අනුව අද උදෑසන සිට බිබිල, වරකපොළ, දෙහියෝවිට, දොඩංගොඩ සහ ඇල්පිටිය කියන පොලිස් බල ප්‍රදේශවලට අයිති ග්‍රාමීණ නිලධාරී වසම් කීපයක් සහ ඒවට අයිති ප්‍රදේශ 6ක් හුදකලා භාවයට පත් කරනවා.
ඒ වගේම අද උදෑසන සිට කළුතර දකුණ මීගහවත්ත ලග්ගල සහ දෙහි ඕවිට කියන පොලිස් බල ප්‍රදේශවලට අයිති ප්‍රදේශ 5ක් හුදකලා භාවයෙන් ඉවත් කරන බව ජෙනරාල් සවෙන්දි සිල්වා මහත්මයා නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබෙනවා. අපි බලමුද පොඩි රවුමක් දාලා ලෝක වටේ කොහොමද ලෝකෙ මේ වෙනකොට වාර්තා වෙන තත්ත්වය කියලා. ඊයේ දවසට අලුතින් රෝගීන් 3,67,068ක් ලෝක පුරා වාර්තා වෙනවා. මේ වෙනකොට සමස්ත රෝගීන් සංඛ්‍යාව 18 කෝටි 25,59,439ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඊයේ දවසේ වාර්තා වන රෝගීන් අතරින් වැඩිම ප්‍රමාණය වාර්තා වෙන්නේ බ්‍රසීලයෙන් 64,903ක්, ඉන්දියාවෙන් 45,699ක්. ඉන්දියාව සහ බ්‍රසීලිය අතර මේ උච්චාවචනය ඉහළ පහළ යාම දවසින් දවස වෙනස් වෙනවා. ඊයේ අපි වාර්තා කරේ ඉන්දියාවෙන් තමයි වැඩිපුර රෝගීන් වාර්තා වෙනවා කියලා. අද දවසේදී වාර්තා කරන්නේ බ්‍රසීලියන් රෝගීන් දෛනිකව වාර්තා වෙන ප්‍රමාණය වැඩි. මරණ සංඛ්‍යාවත් එමයයි. මරණ ලෝපුරා වාර්තා වෙන 7,432ක්. එයින් 1,917ක් වාර්තා වෙන්නේ බ්‍රසීලියෙන්, 816ක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ලංකාවේ තත්ත්වය අපිට වාර්තා කරන්න පුළුවන් කොවිඩ් වැළැක්වීමේ කාර්යසාධක බලකාය ආවත්කාලීන කරන ඔවුන්ගේ වෙබ් අඩවිය. ඒ අනුව ඔවුන් ඊයේ රෑ 10:48ට වාර්තා කරනවා ලංකාවේ 1,717ක් රෝගීන් ඊයේ දවසට වාර්තා වුණා කියලා. මරණ මේ වෙනකොට 3,030ක් වාර්තා වෙනවා. 3,000 සීමාව ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,57,225යි. එයින් 2,23,471ක් සුව වෙලා ගිහිල්ලා තියෙනවා. 2,57,225න් 2,23,471ක් සුව වෙලා ගිහිල්ලා තියෙනවා. ප්‍රතිකාර මධ්‍යස්ථානවල රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ 30,769ක්. 30,769ක්. ජාතික පුවත්පත් බොහෝ පුවත් වාර්තා කරනවා. අපි සිරස්වල වලින්ම අපේ කතාව පටන් ගනිමු. කොම්පඤ්ඤ වීදියනුත් ඩෙල්ටා රෝගීන් දෙදෙනෙක් වාර්තා වෙනවා කියලා අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ තෝරගන්නවා. සුජිත් හේවාජූලිගේ සහ නිමන්ති රණසිංහ වාර්තා කර සිටිනේ කොම්පඤ්ඤ වීදියනුත් ඩෙල්ටා රෝගියෝ තවත් දෙදෙනෙක් වැඩබිම වසා දමයි. 46ක් නිරෝධායනට කහතුඩුවේ රෝගියත් මෙහි පෙදරේරුවෙක් කියලා සඳහන් කර සිටිනවා ලංකාදීප පුවත්පත. ඔබට සද්ද ඇහි සද්ද ඇහෙන්නේ ඇතුල් පිටුව පෙරලා බලන හඬ. මේ ආසාදිතයන් දෙදෙනා හමුවීමෙන් පස්සේ එම ඉදිකිරීම වැඩබිම తాවකාලිකව වසා දමා ඔවුන්ට ආශ්‍රිත වූ සෙවකයන් 46 දෙනෙකු නිරෝධායනට යොමු කළ බව එම කාර්යාලයේ නිලධාරියෙක් ලංකාදීප පුවත්පතට සඳහන් කර තිබෙනවා. මේ ඉදිකිරීම වැඩබිමේ සෙවකයන් 46 දෙනෙක් සෞඛ්‍ය අංශ විසින් අහඹු ලෙස තෝරාගෙන PCR පරීක්ෂණ වලට පසුගිය දිනවල යොමු කළා. එම පිරිසෙන් 6 දෙනෙකුට කොරෝනා ආසාදන වී ඇතැයි පරීක්ෂණ මගින් හඳුනාගත්තා. ඊළඟට ඩෙල්ටා කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයෝ කොළොන්නාව, වැකන්ද සහ පොලිස් මාවත කියන ප්‍රදේශවල නවාතැන් මධ්‍යස්ථාන 3ක නිරෝධායනය සඳහා යොමු කරා කියලා අද ලංකාදීප පුවත්පත සඳහන් කරද්දී ඊට පස්සේ අපි මේ අරුණ පුවත්පතේ පුවතකට යනවා. මේක අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය නෙවෙයි. අපි සෙසු පුවත් අතරින් තෝරගත්ත පුවතක්. දැන් මෙතනදී ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන කොම්පඤ්ඤ වීදියනුත් ඩෙල්ටා රෝගීන් තව දෙදෙනෙක් කියලා. එතකොට අද අරුණ පුවත්පතට ගියාම මෙහෙම පුවතක් තියෙනවා. කහතුඩුව ඩෙල්ටා ආසාදිතයාගේ ආශ්‍රිතයන් සිව් දෙනෙකුට ඇල්ෆා. කහතුඩුවේ ඩෙල්ටා ආසාදිතයාගේ ආශ්‍රිතයන් සිව් දෙනෙකුට ඇල්ෆා කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. පුවතක් වරුණ පෙරමුණයි වාර්තා කර සිටින්නේ. ඩෙල්ටා කියලා කියන්නේ මේ ඉන්දියානු ප්‍රභේදයනේ. ඒ කියන්නේ කහතුඩුවෙන් හඳුනාගත්ත ඉන්දියානු වෛරස් ප්‍රභේදය ආසාදිත අයගෙන් ආශ්‍රිතයන් සිව් දෙනෙකුට ඇල්ෆා ප්‍රභේදය, ඒ කියන්නේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය වැළඳී තිබෙන බව තමයි අරුණ පුවත්පත මේ පොත මගින් සඳහන් කර සිටින්නේ. කහතුඩුව ප්‍රදේශයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයෙකු හමුවීමෙන් පසුව ආශ්‍රිතයන්ට කළ ජෛව සාම්පල පරීක්ෂණ වලින් සිව් දෙනෙකු ඇල්ෆා ප්‍රභේදය ආසාදනය වී ඇති බවට අනාවරණ කරගෙන තිබෙන බව අරුණ පුවත්පත සඳහන් කර තිබෙනවා. පසුගිය 27 වෙනිදා කහතුඩුව ප්‍රදේශයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලික හමුවීමත් සමග ඔහුගේ ආශ්‍රිතයන් 70කකින් ලබාගත් ජෛව සාම්පල පෙරේදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී කරපු පරීක්ෂණයෙන් පස්සේ තමයි මේ විදිහට හොයාගෙන තිබෙන්නේ. ඒ කියන්නේ ඉන්දියානු ප්‍රභේදය ආසාදනය වුණාය කියලා හඳුනගත්ත රෝගියාගේ ආශ්‍රිතයන් පරීක්ෂා කරද්දී ඔවුන්ට මෙන්න බ්‍රිතාන්‍ය ප්‍රභේදයේ වෛරසය ආසාදනය වෙලා කියලා අනාවරණය කරනවා. කොහොමුණත් අපි මේ පුවත හොයාගෙන ගිය අරුණ පුවත්පතෙන් ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ කොම්පඤ්ඤ වේදිනුත් ඩෙල්ටා රෝගීන් තවත් දෙදෙනෙක් හඳුනා ගනී කියලා වාර්තා කරන නිසා ඊළඟට
අපි යනවා දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. දිනමින පුවත්පත වාර්තා කරනවා COVID-19 එන්නත් ව්‍යාපෘතියට කෝටි 3000ක්. මේ තමයි සිරස්තලය. සුභාෂිනී සේනානායක සහ මහින්ද අලුත්ගෙදරයි වාර්තා කර සිටින්නේ. COVID-19 එන්නත් ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි 2958ක ඩොලර් වලින් ගත්තොත් මිලියන 150ක මූල්‍ය ආධාරයක් ලබා ගැනීමට රජය තීරණය කර තිබෙනවා කියලා අද ආචාර්ය කෙහෙලිය රඹුක්කල මහතා ප්‍රකාශ කළයි කියලයි දිනවෙන පුවත්පත මේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කර සිටින්නේ. වියදම් කරනවා හැබැයි ප්‍රතිඵල කෝ ඒ ප්‍රකාශය මෙන්න මේ පුවතට අදාළයි. අද මව්බි පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බලන්න ශල්‍යාගාර දෙකක් කුරුණෑගල මහරෝහලේ හෘද රෝග ඒකකයේ ශල්‍යාගාර දෙකක්ම ගබඩාවක් සහ විවේකාගාරයක් බවට පත් වෙලා. අවුරුදු 6ක් තිස්සේම ශල්‍ය වෛද්‍ය විශේෂඥවරුන් දෙදෙනෙක්ට වැඩ නැහැ. කොච්චර හදන්න කිව්වත් ලොකු ලොක්කන්ට ගාණක්වත් නැහැ. වසර 6ට රෝගීන් 3000ක් අමාරුවේ. සමහරුන් මිය ගිහින්. මේ පුවත තමයි අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වන්නේ. කවුද වාර්තා කරන්න කියලා නැහැ. ඒ අනුව කුරුණෑගල මහරෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් වසර ගණනාවක් තිස්සේ මෙතෙක් වැඩි නෙමු නොවූ හෘද ශල්‍යාගාර දෙකම ගබඩා කාමරයක් සහ විවේකාගාරයක් ලෙස භාවිත කරමින් තිබෙන බව මව්බිම් පුවත්පත කළ ගවේෂණාත්මක අනාවරණයකින් හෙළි වී තිබෙනවා කියලා මව්බිම් පුවත්පත කියනවා. එතකොට ශල්‍යාගාරයේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ හෙදියන්ගේ විවේකාගාරයක් ලෙස භාවිත කරමින් පවතින බව තමයි මව්බිම් පුවත්පත කියන්නේ. 2009 දී මේක විවෘත කරනවා. ඊට පස්සේදී 2015 අවුරුද්ද දක්වාම වැඩ නිම කර විවෘත නොකිරීම හේතුවෙන් සැත්කම් සඳහා නියමිත වූ හෘද රෝගීහු විශාල පිරිසක් බලවත් ලෙස අපහසුතාවට පත් වනවා කියලා සඳහන් කරනවා. 2015 අවුරුද්දේ පටන්ම හෘද රෝග ඒකකයට ශල්‍ය වෛද්‍ය විශේෂඥවරුන් දෙන්නෙක් අනියුක්ත කරලා තිබෙනවා. වැඩ නිම කළා නැති නිසා මේ ශල්‍යාගාරවල, ඒ කියන්නේ ඔපරේෂන් තියටර්ස් වල වැඩ නිම කළා නැති නිසා මේ දොස්තර මහත්තුරු විශේෂඥ වෛද්‍යවරුන් දෙන්නම ඔවුන්ට පඩි දීලා තියාගෙන ඉන්නවා. හැබැයි ඔවුන්ගෙන් වැඩක් ගන්න පුළුවන් කමක් නැහැ. ලොකු ගාණක් යනවා ඇති නේද? බලන්න එම ශල්‍යාගාරවල වැඩ නිම කිරීම සඳහා ඉංජිනේරු සංස්ථාවට අයත් මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය රුපියල් මිලියන 40ක ඇස්සමේන්තුවක් දාලා තියෙනවා. රුපියල් මිලියන 40යි. ඒ කියන්නේ ලක්ෂ වලින් ගත්තොත් 400ක්. ලක්ෂ 400ක් කෝටි 4ක්. කෝටි 4ක එස්ටිමේට් එකක් දාලා තිනවා. පෞද්ගලික සමාගමකුත් නෙවෙයි. CECB එක කියන්නේ ඒ කියන්නේ රජයේ මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය ඔවුන් මිලියන 40ක ඇස්සමේන්තුවක් දාලා තිනවා. අවුරුදු 6ක් තිස්සේ මේ ඇස්සමේන්තුවට ලොක්කන්ගේ ඇහැ ගිහිල්ලා නැහැ කියලා අද මව්බිම් පුවත්පත ඇහැ ඇරවල පෙන්නනවා. මේ කතාව ඇත්තද නැත්තද හොයන්න සහ ඇත්ත නම් තව එක දවසක්වත් පමා කරන්න ඕනේද මිලියන 40ක් වේදම් කළා මේ වැඩේ ඉවර කරන එක නේද සුදුසු. මේ මොකද කුරුණෑගල මහරෝහලේ හෘද රෝග ඒකකයේ ශල්‍යාගාරය. ආයිතින් වටිනාකම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. එහෙම තියෙද්දි මව්බිම් පුවත්පතේ ඇතුල් පිටුවකම තවත් පුවතක් තියෙනවා. පානදුර මූලික රෝහලේ PCR යන්ත්‍රය ඇතුළු ගොඩනැගිල්ල සහ උපකරණ රෝගීන්ගේ ප්‍රයෝජනට ගන්නේ කවදාද? පොතුපිටියේ සුමිත් රණවක වාර්තා කරන්නේ කොරෝනා මර්ධන කටයුතු සඳහා පානදුර මූලික රෝහලට ලබා දී ඇති රුපියල් ලක්ෂ 150කට ආසන්න වටිනාකමකින් යුත් PCR යන්ත්‍රය තාවකාලික ගොඩනැගිල්ල ඇතුළු උපකරණ ජනතා ප්‍රයෝජනය සඳහා යොමු කිරීමට රෝහලේ පාලනාධිකාරිය අසමත්ව ඇති බව රෝහල් කාර්ය මණ්ඩලය පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොවිඩ් ප්‍රතිකාර පහසුකම් සම්පාදන ජාතික ක්‍රියාන්විතය සැමට සමසිතින් යන තේමාව යටතේ මේ මාස 11 වනදා රෝහලට පරිත්‍යාග කරන ලද තාවකාලික ගොඩනැගිල්ලකට යාබදව ලක්ෂ ගණනක් මුදල් වැය කර වැසිකිලි පද්ධතියක් දිදි කර ඇතත් එය මෙතෙක් කිසිදු ප්‍රයෝජනයකට නොමැති බව මැසිවිලි නගනවා. මෙන්න බලනවා නම් පුවත් එහෙම තියෙද්දි අපි තවත් සෝබර පුවතක් වාර්තා කර සිටිනවා. ඊයේ මැච් එකක් පෙරදුනා. මට ඇත්තේ දුකක් තරහක් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහත්මයා ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු සභාපතිතුමා එහෙම කියනවා. අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය තමයි මේ. අකිත පෙරේරා සහ ගුවන්තොටුපළ වාර්තාකරු ටීකේජී කපිලයි වාර්තා කර සිටින්නේ දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. මහාචාර්ය අර්ජුන ද සිල්වා මහත්මයා කියනවා මට ඇත්තේ දුකක් තරහක්. ඒකට හේතුව තමයි මේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ආරක්ෂා වෙන්න ඕනේ ක්‍රමවේද මොනවද කියලා ඔවුන්ට සිංහලෙන් කියලා දුන්නා, පැහැදිලි කරලා දුන්නා. යන්න එන්න ඕනේ ජෛව බුබුලක් විදිහට, බයෝ බබල් එකක් විදිහට කොහොමද ඉන්න ඕනේ කියලා වෙනමම ගුවන් යානයක් හය කළා තමයි චාටර් ෆ්ලයිට් එකකින් තමයි යවුවේ. එහෙම ගිහිල්ලත් ක්‍රිකට් තරුවලට තරඟ වියදම මිලියන 69ක් හැසිරිච්ච හැටි මුළු රටක් දැක්කා. මුළු ලෝකයක් ඒකට දෝෂාරෝපණ එල්ල කරනවා. තරඟ වියදම මිලියන 69ක් ක්‍රිකට් තරුවල කුසල් ධනුෂ්ක දික්වැල්ල ආපසු එයි ඇවිල්ලා
මිල අවම නිරෝධායන මධ්‍යස්ථානයකට ඇවලා තියෙනවා. ආවෙත් සාමාන්‍ය මගී ආසනවල කුසල් ධනුෂ්ක දික්වැල්ල සමහර විට මේ ජාතික පුවත් වාර්තා කරන අපි දිහා බලාගෙන ඇති කුසල්ල ධනුෂ්කල දික්වැල්ල ගැන කිසිම තරහක් අපිට නැහැ. අපිට තියෙන දුකක්. අපි කුසල්ල ධනුෂ්කල දික්වැල්ල දස්කම් දක්වත්ති අප්පුඩු ගැහුවා උරේලාන එහෙම අපි අපරාධ මේ හැකියාවන් විනාශ වෙන එක. ඔබට හිතෙන්න පුළුවන් පුංචි වරදක් නේ කළේ කියලා. නෑ. ඔබ රටක තානාපතිවරු වගේ අපි ඊයේත් කිව්වා. ඒ නිසා විශේෂයෙන්ම අපි බලාගෙන ඉන්නවා කොයි ආකාරයෙන්ද නීතිය ක්‍රියාත්මක වෙන්නේ ක්‍රීඩකයන්ට විනය විරෝධී හැසිරීම සම්බන්ධයෙන් වගේම ටීම් මැනේජර් ඇතුළු පිරිස මේ සම්බන්ධයෙන් මොන වගේ උත්තරයක්ද දක්වන්නේ කියලාත් අපි දැනගන්න කැමතියි. මොකද විනය විරෝධීව හැසිරෙන එකට අද තීන්දුව හරියට නොගත්තොත් හෙට හැදෙන පරම්පරාවත් අපිට හදාගන්න බැරි වෙනවනේ. ඒ අපි කිව්වේ දිව ඉන පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මට ඇත්තේ දුකක් තරහක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු සභාපති මහාචාර්ය ආර්.ජිතේන්ද්‍ර සිල්වා මහත්මයා කරපු ප්‍රකාශය. ගිනි ගන්න දෙයක් නැහැ. ඉතින් මෙහෙම කිව්වා කියලා. ගිනිගත් නැවේ තිබුණු ප්ලාස්ටික් වලින් 60% නැහැ. මකරකටට ගිහින් වෙන්නේ නැති. මකරකට තියෙන්නේ මහා මුහුද කියලානේ ජනප්‍රවාදී තියෙන්නේ. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මේ වාර්තා කරන්නේ නිදර්ශනී වික්‍රමසිංහ වාර්තා කරන මේ ප්‍රධාන සිරස්තලය අනුව ගිනිගත් නැවේ තිබුණු ප්ලාස්ටික් වලින් 60%ක් නැහැ. ගොඩබිමට ගසාගෙන ආවේ 40%ක ප්‍රමාණයක්. පරිසර අමාත්‍යාංශය කළ සොයා බැලීමකදී අනාවරණය වෙයි. ටිකක් විස්තර ඇතුව මේ පුවත කිව්වට කමක් නැහැනේ. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ප්ලාස්ටික් වලින් 40%ක් පමණ ගොඩබිමට ගසාවිත් ඇති බවත් එසේම ඉතිරි 60%ට සිදු වූ දෙයක් මේ වන තෙක් වාර්තා වී නොමැති බවත් පරිසර අමාත්‍යාංශය කළ සොයා බැලීමකදී අනාවරණ වී තිබෙනවා. අමාත්‍ය මහින්ද අමරවීර මහත්මයාත් මේ කතාව කියලා තිබුණා ජාතික පුවත්පත් වලට. ඒ අනුව සිද්ධිය සම්බන්ධ විමර්ශන අවසන් නොවුනද ඇතැම් විට මේ 60% ප්ලාස්ටික් ප්‍රමාණය ගිනිගෙන විනාශ වෙන්නට ඇති බවත්. නැත්නම් ඒවා මත්ස්‍යයින් විසින් ආහාරයටගෙන හෝ මුහුදේ රැලි මත පාවෙලා දියරැලි සමග වෙනත් ප්‍රදේශවලට පාවී යන්නට ඇති බවත් විශ්වාස කරනවා. කොහොමුණත් මේ ගැටලුව ලංකාවට පමණක් බලපාන ගැටලුවක් නොවන බව දැන් පැහැදිලි. ඒ අතරේ අද අරුණ පුවත්පත ඇතුල් පිටුවක වාර්තා කර තිබිච්ච පුවතකුත් මේත් එක්ක මුක්ටා දක්වන්නම්. මේ ගැන පරීක්ෂණ ගවේෂණ කටයුතු තවමත් සිද්ධ වෙනවානේ. ඒ අනුව අද අරුණ පුවත්පතට නයනතරංග ගමගේ වාර්තා කරනවා ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්න මුහුදේ ද්‍රව්‍යයන් 54ක් තිබෙන බව හඳුනාගෙන තිබෙනවා. කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නයේ සාගරයේ පවත්නා ද්‍රව්‍යයන් 54ක් හඳුනා ගැනීමට ඒ වෙනුවෙන් යොදවා ඇති ඉන්දිය නාවික හමුදාවට අයිති අධිතාක්ෂණ පහසුකම් සහිත නෞකාවට හැකියාව ලැබී තිබෙන බව සඳහන් කර සිටිනවා. අද අරුණ පුවත්පත. අරුණ පුවත්පතේ පුවත කිව්වම අපිට මතක් වෙන මහාචාර්ය වන්දනා රාවෝ ඉන්දියානු ලෝක ප්‍රකට පරිසරවේදිනිය ඊයේ පෙරේද දවසක ජාත්‍යන්තරයට කියපු කතාවක් තමයි ලංකාවේ නැවෙන් වෙච්ච හානිය කොයිතරම්ද. මේ නැවේ ප්‍රවාහනය කරමින් තිබිච්ච රසායන ද්‍රව්‍යයන් පොහොර එහෙම නැත්නම් රසායනික පොහොර ඊට පස්සේ කෘමිනාශක වල්නාශක හදන්න භාවිත කරන රසායනික ද්‍රව්‍යයන් මේ අතර තිබුණා. එතකොට හිතා ගන්න පුළුවන් නේද අපේ ආහාරවලට මේ විදිය විෂ රසායනිකයන් දැම්මම ඇති වෙන්න පුළුවන් ප්‍රතිඵල කියලා. ඒ නිසා ලංකාව කාබනික වගාවට යොමු වීමේ පියවර ඊළඟ කන්නේ ඉඳලා රසායනික පොහොර, වල්නාශක, කෘමිනාශක භාවිත කරන්නේ නැහැ. 100%ක්ම පරිසර හිතකාමී, ජෛව හිතකාමී, ජෛව කෘෂිකර්මාන්තයට යනවා කියන පියවර දිහා ලෝකෙම බලන් ඉන්නවා. මොකද මේක ලංකාව තියෙන පුංචි පියවරක් වුණත් ලෝකයේ තබන යෝධ පියවරක් බවට පත් වෙනවා. ඒක සනාථ කරන පුවතක් අද අරුණ පුවත්පත කියනවා කාබනික පොහොර සටනට යුරෝපා රටවල් 8ක සහාය හිමි වෙනවා. ජර්මනිය සහ ස්විට්සර්ලන්තයත් ඒ අතර අද අරුණ පුවත්පත මේ පුවත වාර්තා කර සිටින්නේ. මොකද මීට කලින් ඉන්දියාවේ සිකියම් ප්‍රාන්තය මේ විදිය තීන්දුවක් ගත්ත. හැබැයි රටක් විදියට 100%ක්ම පරිසර හිතකාමී ගොවිතැන සඳහා නැඹුරු වෙන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගත්ත එකම රට සහ පළමු රට ශ්‍රී ලංකාව. ඒ නිසා මේ ක්‍රමවේදය මේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න එක ලෝකේ හැමදෙනාගේම වගකීමක් කියලා ලෝකේ විශ්වාස කරනවා. ඒ නිසා මේ ව්‍යාපෘතිය අසාර්ථක වුණොත් යම් විදියකින් ඒක ලෝකයට නරක පාඩමක්. ලෝකේ සියලු දෙනාගේ වගකීම තමයි මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න පුළුවන් අයන් උදව් දෙන එක. ඒ අනුව තමයි කාබනික පොහොර ව්‍යාපෘතිය සඳහා ලෝකේ රටවල් 8ක් යුරෝපා රටවල් 8ක් උදව් කරන්න එකත් පස්ව ඉන්නවා කියලා වාර්තා කර සිටින්නේ. ශ්‍රී ලංකාව කාබනික පොහොර නිෂ්පාදනයේ අසාර්ථකවොත් එය මුළු ලෝකයට බලපාන බව එම රටවල් ප්‍රකාශ කර තිබෙනවා. ඊයේ අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දු මහත්මයා සඳහන් කර සිටියේ
පෙරේදා කැබිනට් මණ්ඩලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සඳහන් කරපු කාරණාවක් ජනාධිපතිවරයා ප්‍රබල නායකයෙක් හැටියට කාබනික පොහොර සම්බන්ධයෙන් තීන්දුවක් ගත්තා. නිකන් නායකයෙකුට මේ වගේ දැඩි තීන්දුවක් ගන්න බෑ. විපක්ෂීය මිනිසුන් උසිගන්වල කාබනික පොහොර වලට එරෙහි ජනමතයක් ගොඩනගලා තියෙනවා. විවේචන කරලා මේක නවත්තන්න හැදුවත් මිනිසුන්ගේ ජීවිතවලට අසීමිතව ආදාය කරන නායකයෙක් විදිහට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අපේ රටේ කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය සැලසුම් සකස් කර හමාරයි. එතුමාගේ මේ යෝජනාවට රටවල් 8ක් යුරෝපා රටවල් 8ක් සහයෝගය දෙන්න එකඟතාව පළ කර තිබෙනවා කියලා ඊයේ අමාත්‍යවරයා සඳහන් කර සිටියා. ඒ අද ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්තල සහ ඒ ප්‍රධාන සිරස්තල වලින් මතුවන සෙසු කාරණා ගැන අපි ඒ විදිහට අවධානය යොමු කරා. ඊට පස්සේ අපි සූදානම් ජාතික පුවත්පත් වල වාර්තා කරන සෙසු පුවත්පත් වලට අවධානය යොමු කරන්න. අද මව්බිම් පුවත්පත මුල්පිටුවේ කියනවා කාරණාවක්. මව්බිම් පුවත්පත මුල්පිටුවේ කියන මේ කාරණාව තමයි ඇස්ට්‍රාසෙනිකාවල දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් සහ මොඩර්නා නිර්දේශ වෙයි කියලා ඇස්ට්‍රාසෙනිකාවල දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් සහ මොඩර්නා නිර්දේශ වෙයි කියලා සඳුනි ගමාරච්චි වාර්තාවක් ගෙන එනවා අද මව්බිම් පුවත්පතට. ඒත් එක්කම අපිට පුළුවන් මේ පිළිබඳව වාර්තා වෙන සිසු පුවත්වලට අවධානය යොමු කරන්න. මොඩර්නා සහ ෆයිසර් එන්නත් දෙවන මාත්‍රාව ලෙස යොදා ගන්න රජය තීරණය කළ තිබෙනවා. රජය කියන සෞඛ්‍ය අංශ නිර්දේශ කළ තිබෙනවා. සෞඛ්‍ය අංශයේ නිර්දේශ අනුව තමයි රජය ඒ තීන්දුව ගත්තේ. අද අරුණු පුවත්පත කියනවා නයනතරංග ගමගේ සහ උදේජීවී ඒකනායක වාර්තා කරනවා සති 45ක් දක්වා ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ප්‍රමාද වුණත් ප්‍රතිශක්තිය ඉහළට. ඔක්ස්ෆර්ඩ් සරසවියේ වාර්තාවක් එව නැත්නම් පරීක්ෂණයක තොරතුරු තමයි මේ අනාවරණ කර තිබෙන්නේ. ඒ කියන්නේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම පළමු මාත්‍රාව ලබා දීලා සති 45ක් ඒ කියන්නේ මාස 6ක් විතර පහුණාට පස්සේ ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව දුන්නොත් වඩාත්ම හොඳයි කියලා දැන් අලුත් අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා. එය තමයි මේ වාර්තා කර සිටින්නේ අද අරුණු පුවත්පත. ඒ අනුව අවශ්‍යතාව පිළිබඳ තොරතුරු හෙළි කරන සමාවෙන්න. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාවක අවශ්‍යතාවත් මේ පරීක්ෂණ මගින් හෙළි කරනවා. ඕන්නම් මාස 6කට පස්සේ දෙවන මාත්‍රාව ලබා දීමේ කොවිඩ් වෛරස් ප්‍රභේදයන්ට එරෙහිව වඩා වැඩි ප්‍රතිශතයක් නිර්මාණය කරන බව අපි අවධාරණය කරනවා. පැටලෙන්න පුළුවන් මේ කාරණාව. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මේ පරීක්ෂණ මගින් කියන්නේ පළවෙනි මාත්‍රාව දීලා මාස 6කට පස්සේ තුන්වෙනි මාත්‍රාවකුත් දෙන්න පුළුවන් නම් තවදුරටත් හොඳයි කියලා. මොකද ඔවුන් මේ බව කියන්නේ ඇතැම් රටවල් අනාගතයේදී තුන්වෙනි මාත්‍රාවක් ලබා දීම ගැන සැලසුම් සකස් කරමින් සිටින නිසා. ඒ අතරේ අද පුවත්පත වාර්තා කරනවා ඇස්ට්‍රාසෙනිකා එකේ එක් මාත්‍රාවකට පස්සේ ෆයිසර් මාත්‍රාවක් ලබා දීමෙන් ප්‍රතිශක්තිය ඉහළට. පළවෙනි මාත්‍රාව ඇස්ට්‍රාසෙනිකා වලින් ලබා දීලා දෙවැනි එක ෆයිසර් වලින් ලබා දුන්නොත් ප්‍රතිශක්තිය ඉහළට යනවා කියලා බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිදු කළ අධ්‍යයනයක් පවසයි කියලා අද අරුණු පුවත්පත වාර්තා කරන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එන්නත් මිශ්‍ර කිරීම ගැන තවම නිල ප්‍රතිචාරයක් දක්වන්නේ නැති වුණත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කරපු මේ පරීක්ෂණ මගින් සනාථ කරනවා ඇස්ට්‍රාසෙනිකා පළවෙනි මාත්‍රාව විදිහට දීලා දෙවැනි එක විදිහට ෆයිසර් මාත්‍රාව දුන්නොත් ප්‍රතිශක්තිය ඉහළ යනවා කියලා. අද ලංකාදීපයත් මේක වාර්තා කරනවා. එන්නත් දෙකක් මිශ්‍ර කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. ලන්ඩනයේ සිට පුවත් සේවාව AFP වාර්තා කර සිටින්නේ AFP එන්නත් දෙකක් මිශ්‍ර කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. ඔක්ස්ෆර්ඩ් පර්යේෂකයෝ කියති කියලා සඳහන් කර සිටින්නේ අද ලංකාදීප පුවත්පත. ඒ අනුව තමයි අපි අර මව්බිම් පුවත්පතෙන් උපුටාගත්තේ නැවත වතාවක් ඒක මතක් කර සිටින්නම්. ඇස්ට්‍රාසෙනිකාවල දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් සහ මොඩර්නා නිර්දේශ වෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ තීන්දුව ගත්තා. ඒ අනුව ලංකාවට පමණක් නෙවෙයි මේක ලෝකයේ අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලබන සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයත් මේ සනාථ කර තිබෙන බව තමයි ඒ අනුව වාර්තා වෙලා තිබෙන්නේ. දැන් මේ අතරේ ඩෙල්ටා ප්‍රභේද, ඩෙල්ටා ප්ලස් ප්‍රභේද, ඇල්ෆා ප්‍රභේද ගැන කියද්දී අද ඩේලි මිරර් පුවත්පතට ශලීන් ෆර්නෑන්ඩ්පුල්ලේ වාර්තා කර සිටිනවා ෂේන් ෆර්නෑන්ඩ්පුල්ලේ වාර්තා කරනවා ඩෙල්ටා වේරියන්ට් to become dominant within 10 weeks. ඊළඟ සති 10ේදී මේ ඩෙල්ටා ප්‍රභේදය රටේ අංක 1ට එන්න පුළුවන් මූලිකම අනුතුරුදායක තත්ත්වයට එන්න පුළුවන් වැඩිම අවදානම ගෙන දෙන ප්‍රභේදය බවට පත් වෙන්න පුළුවන්. warn medical experts සෞඛ්‍ය විශේෂඥයන් අනුතරංග වුණා. It is extremely important to strictly adhere to health guidelines and practices in order to prevent such a situation. කොහොමුණත් මේ ඉදිරි සති 10 ඇතුළත ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ ප්‍රධාන අභියෝගය බවට පත් වෙන්න පුළුවන්. ඒ අනුව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ වඩාත්ම වැදගත් වෙන්නේ ඉතාම තදින් දැනට හඳුන්වා දී තියෙන මේ සෞඛ්‍ය නීති රීති වලට
එකඟව කටයුතු කරන එක. ඒ කියන්නේ මුහුණු ආවරණය පළඳින එක. ඒක නිකම් පොලිසියෙන් දැක්කොත් නැත්නම් සෞඛ්‍ය පරීක්ෂකවරු දැක්කොත් ටීවී කැමරාවලට හසු වුණොත් කියලා ඔහේ නිකන් අර දාගෙන යන්නම් වාලේ දාගෙන යනව නෙවෙයි. ඇත්තටම පිරිසිදුද විස බීජ එන්න බැරිද? දිගින් දිගටම පාවිච්චි කරපු එකක්ද? මේවා ගැන හිතලා බලන්න වෙනවා. දුර සමාජ දුරස්වභාවය තියාගන්න මීටර එකක් නෙවෙයි දෙකකට ආසන්න ප්‍රමාණයක්වත් තියාගන්න බලන්න. එන්නත ලබා ගන්න ගියාම ඉන්න පොලිමේදී ඌ අමතක වෙනවා. බැංකුවට ගිහිල්ලා පොලිමේදීදී ඕක අමතක වෙනවා. සුපිරි වෙළඳසැලට ගිහිල්ලා බඩු ගන්න යන්නේදී ඕක අමතක වෙනවා. පොලේදී ඇත්තටම අමතක වෙනවා. ඒ නිසා මේ දුර තියාගන්න අවශ්‍ය පරිදි ඒ වගේම මුහුණු ආවරණ පළඳින්න, අත් සෝදන්න මේ සෞඛ්‍ය නීති රීති ඒ අනුව ඒ ආකාරයෙන්ම පිළිපදින්න. මොකද ඉදිරි සති 10 ඇතුළත මේ ඩෙල්ටා ප්‍රභේදය ලොකු අභියෝගයක් වෙයි කියලා සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවා සිටිනවා. ඊට පස්සේ අපි සූදානම් අවධානය යොමු කරන්න මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පත සඳහන් කර සිටිනවා අවුරුදු 60ට වැඩි ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ හැඳුනුම්පත පෙන්නලා එන්නත විඳ ගන්න පුළුවන්. අවුරුදු 60ට වැඩි ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ හැඳුනුම්පත පෙන්වා එන්නත විඳ ගන්න පුළුවන්. ඊළඟට එන්නත් පිළිබඳ විශේෂඥ කමිටුවෙන් මහාචාර්ය නිලිකා ඉල්ලාස්සේ වාර්තා කරනවා අද ජාතික පුවත්පත් බොහොමයක තිබිච්ච පුවතක්. ඊළඟට ඒක අද මෙහෙමයි මව්බිම පුවත්පත වාර්තා කරේ සඳුනි ගමාරච්චිගේ වාර්තාවක්. කොවිඩ් අභියෝගය හමුවේ අත්‍යවශ්‍ය නැති ආනයනවලට පැනවූ සීමා තවදුරටත් ක්‍රියාත්මක වන බව මහා බැංකුව අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහත්මයා කියනවා. අමිලාබේ රත්නයි වාර්තා කර සිටින්නේ විදේශ විනිමය සංචිතයට ලැබෙන විනිමය ගැන සහතික වෙන්න බෑ කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කරන බව අද මව්බිම පුවත්පත සඳහන් කර සිටිනවා. ඒ අනුව ආණ්ඩුව ගොඩනැගූ දවසේ සිටම අභියෝගයන් වලට මුහුණ දීමට සිදු වුණා. නමුත් ඒ අභියෝගයන් වලට සාර්ථක විසඳුම් ලබා දීමට කටයුතු කරනවා. කොහොමුණත් මේ වෙනකොට රට ඉදිරියේදී ඒ අභියෝගාත්මක තත්ත්වයන් මැඩගෙන ඉස්සරහට යන්න ලෑස්ති. විදේශ විනිමය සංචිතයට ලැබෙන විනිමය ගැන සහතික වෙන්න බෑ කියලා එතුමා සඳහන් කරනවා. මේ කාරණාව අද මව්බිම පුවත්පත සඳහන් කර සිටිනවා. ඒ අතරේ අපි විදේශ විනිමය සංචිතවල සැලකිය යුතු විදේශ විනිමය ගලා ඒමක් පිළිබඳ කිසිදු සහතිකයක් නොමැති බව මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහත්මයා කැබිනට් මණ්ඩලයට පෙන්වා දීලා තිබෙනවා. රටේ විනිමය විදේශ විනිමය ණය ආපසු ගෙවීම් කාලසටහනට අනුව ඉදිරි මාසවලදී විදේශ විනිමය සංචිතය තවදුරටත් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරනවා. ඊයේ කැබිනට් තීර දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය කෙහෙලේ රඹුක්වැල්ල මහත්මයාත් මේ කාරණාව සඳහන් කර සිටියා. ඒ අනුව අද දිනමින පුවත්පත මේ පොත වාර්තා කරනවා. දිනමින පුවත්පත කෙහෙලේ රඹුක්වැල්ල මහත්මයා කරන ප්‍රකාශය වාර්තා කර සිටින්නේ මේ ආකාරයට. දිනමින පුවත්පතේ මුල් පිටුව තමයි මේ පෙරලා ගන්නේ. විදේශ සංචිත ඩොලර් කෝටි 450ක් අපේ සතුයි. ඇමරික ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලේ රඹුක්වැල්ල මහත්මයා කරන ප්‍රකාශය අද සුභාෂිනී සේනානායක සහ මහින්ද අලුත්ගෙදර වාර්තා කරනවා. ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 4.5ක් පියවන විට තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් කෝටි 450ක් අපි සතුව තියෙනවා. ඉදිරි මාස 3ට අවශ්‍ය සංචිතය අපි ගාව තියෙනවා. මේ ලබන මාසෙදී ඩොලර් බිලියනයක විතර ණය වාරිකයකුත් ගෙවන්න තියෙනවා. ඒ නිසා මේ සංචිතය මේ ආකාරයෙන් පවත්වාගෙන යාම අභියෝගයක්. මහ බැංකුව අධිපතිතුමා ප්‍රකාශ කර සිටියේ බංග්ලාදේශෙන් ස්වැප් පහසුකම යටතේ මිලියන 250ක ඇමරිකන් ඩොලර් ප්‍රමාණයක් ලබා ගන්න නියමිතයි. ඒ අනුව මේ ස්වැප් පහසුකම් මගින් මේ සංචිතය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සැලසුම් කරලා තිබෙනවා කියලා වාර්තා කර සිටිනවා. ඊට පස්සේ දිනවෙන පුවත්පතේම තවත් පුවතක් තියෙනවා. ඒ තමයි අධ්‍යාපන ක්ෂේත්‍රයේ හැමට කොවිඩ් එන්නත ලබා දීමට තීරණය කර තිබෙන බව මහාචාර්ය ජී.එල්. පීරිස් අමාත්‍යවරයා සඳහන් කරනවා. සුභාෂිනී සේනානායක සහ මහින්ද අලුත්ගෙදරයි වාර්තාව දිනවෙන පුවත්පතට ගෙනෙන්නේ. සරසවි සිසුන්ටත් එන්නත ලබා දෙන්න තීරණය කර තිබෙනවා. සරසවි සිසුන්ටත් එන්නත ලබා දීමට තීරණය කර තිබෙනවා. ලංකාදීපේ වාර්තා කරනවා. තහනම නොතකා බස්නාහිර ඇඳුම් සාප්පු කඩ ඇරලා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරිය සඳහන් කරනවා. දමිකා ජයලත් මහත්මිය කියනවා සුජිත් හේවාජුලිගේ වාර්තා කර සිටින්නේ බස්නාහිර පළාතේ රෙදිසාප්පු ඒවා අරින්න බෑ තහනම්. හැබැයි තහනම නොතකා බස්නාහිර පළාතේ ඇඳුම් සාප්පු ඇරලා කියලා අද ලංකාදීපේ වාර්තා කර සිටිනවා. ඊට පස්සේ දිනමින පුවත්පත සඳහන් කරනවා මේ අභියෝගාත්මක අවස්ථාවේදී සංචාරක ක්ෂේත්‍රයට ලබා දෙන සහන දෙසැම්බර් මාසයේ දක්වා ලබා දීමට ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා. සංචාරක ව්‍යාපාරයට දෙසැම්බර් තෙක් සහන ලබා දෙනවා කියලා. ඊළඟට අපි යනවා අද පුවත්පත වාර්තා කරන පුවතකට. අද පුවත්පත මුල් පිටුවේ වාර්තා කරනවා හෙද හෙදි ගැටලුවට උත්තර නැත්නම් අපි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නවා. හෙද ගැටලුවට අද විසඳුම් ඕන නැත්නම් හෙට අනිද්දා වෘත්තීය ක්‍රියාමාර්ගයක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සමන් රත්නප්‍රිය මහත්මයා තමයි මෙහෙම තර්ජනය කරන්නේ. හෙද ගැටලුවලට අද විසඳුම් ඕන, හෙද ගැටලුවලට අද විසඳුම් ඕන, නැත්තම් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනවා කියලා. හෙද නිලධාරීන්ගේ ගැටලුවලට අද විසඳුම් ඕනේ. එහෙම නැත්තම් හෙට අනිද්දා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා මේ ප්‍රකාශ කරන්නේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහත්මයා. සමන් රත්නප්‍රිය මහත්තයා කොහේද ඉන්නේ කියලා ඔන්න බලා ගන්න පුළුවන්. දිවෙන පුවත්පතේ 14 වෙනි පිටුවේ චමින්ද සිල්වා සහ එවැගේම සමන් රණවීරගේ ඡායාරූප වාර්තාවක් තියෙනවා. බොරු කියලා බලයගත්ත අය දැන් අනාගෙන රට හදන්න පුළුවන්, රටට අභිමානයක් දිය හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහයි කියලා වජිර බේවර්ධන මහත්මයා කරන ප්‍රකාශයත් එක්කම තමයි මේ පුවත තියෙන්නේ. ඕන්න මේ පුවතදී මේ සියරට පත්තරේ ආයි අලුතෙන් සියරට සිරිකොත නිකුත් කළා. ඒකෙදී රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ පත්තරේ නිකුත් කරන අවස්ථාවට ඔන්න සමන් රත්නප්‍රිය මහත්මයා ගිහිල්ලා ඉන්නවා. සමන් රත්නප්‍රිය මහත්මයා තමයි අර පහුගිය පාර්ලිමේන්තුවේදී අන්තිම සති දෙකේ වගේ ඇවිල්ලා වාහන පර්මිට් එකත් අරගෙන සති දෙකේ මන්ත්‍රී වෙච්ච මන්ත්‍රීවරයා. ඔහු තමයි මේ චෝදනා කරන්නේ හෙද ගැටළු වලට අද විසඳුම් ඕනේ, නැත්නම් හෙට අනිද්දා වෘත්තීය ක්‍රියාමාර්ග වලට යනවා කියලා. හෙදියන්ගේ සාධාරණ ගැටළු වලට විසඳුම් ඕනේ. දේශපාලන ගැටළු වෙනවා. අපි විරාමයක් ලබන්න සූදානම්. කෙලිපැටික්කියෙක් වැලිගොඩ දානවා. කතාව සංවේදී, හැබැයි සංවේදී පැත්ත විතරක් නෙවෙයි, අපි ඒකේ දිරිගන්නා සුළු පැත්තත් විමසමු. මව්බිම පුවත්පතට අවධානය යොමු කරනවා. මව්බිමේ නිර්මාණ ගුණරත්න වාර්තාවක් ගෙනෙනවා. රුපියල් 2500 දඩේ ප්‍රමාණවත් නැහැ. වැඩි මිලට සහල් වික්කොත් දඩේ රුපියල් ලක්ෂයයි. කැබිනට්ුවෙත් අනුමතයි. මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කියනවා 2500 දඩේ ප්‍රමාණවත් නැහැ. වැඩි මිලට සහල් විකුණන අයට. ඒ නිසා වැඩිමිලට සහල් විකුණුවොත් දඩේ රුපියල් ලක්ෂය දක්වා වැඩි කරන්න තීන්දුව වෙලා තියෙනවා. ඒ තීන්දුවට කැබිනට් මණ්ඩලයේත් අනුමැතිය ලැබී තිබෙනවා කියලා අද වාර්තා කර සිටිද්දී දිනමින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා වෙන තවත් පුවතක් තමයි සතොස්සට ගුල්ලෝ ගහපු හාල් වගේක් ගෙනල්ලා සතොස්සට ගෙනා නාඩු සහල් කිලෝ 20000ක ගුල්ලෝ වාර්තා කර සිටින්නේ අද දිනමින පුවත්පත. දිනමින පුවත්පත වාර්තා කරන අන්දමට සුභාෂිනී සේනානායකගේ මේ වාර්තාව සතොස්ස ගබඩාව වෙත ඊයේ පැමිණ ඇති කන්ටේනරයක තත්ත්ව පරීක්ෂාවට ලක් කිරීමේදී හාල්වල ගුල්ලන් සෙට්නු දැක ඇති අතර පසුව එම කන්ටේනරය ඉවත් කළ අතර එම සහල් අයිතිකරු විසින් තවත් කන්ටේනර් රථ 3ක් එවා තිබෙනවා. එමෙති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා විසින් පියවර අරගෙන තිබෙනවා මේ හාල් ආපහු හරවල යවන්න කියලා. එතකොට සතොස්සට ගෙන්නපු හාල් ආපසු යවයි කියලා වාර්තා කරන්නේ දිනමින පුවත්පත. ඊට පස්සේ දිනමිනේ මුල් පිටුවේ සඳහන් වෙන පොතක් බැසිල් ඉල්ලා මන්ත්‍රීවරු 113ක් ජනපතිට ලියති. බැසිල් ඉල්ලා මන්ත්‍රීවරු 113ක් ජනපතිට ලියති. ඒ කියන්නේ 113ක් කියලා කියන්නේ බහුතරයක් ලියති කියලායි සඳහන් කර සිටින්නේ. එහෙමනම් අපි ඒත් එක්කම යමු මේ පිළිබඳව දේශපාලන වේදිකාව වෙන කතාබහට. බැසිල් පාර්ලිමේන්තුවට එනවට සජ්ජබයි එජපයි කට උල් පෙරමුණයි බය වෙලා කියලා ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොහුට්ටුවට එකතු වෙච්ච දෙදෙනෙක්ට ඇමතිකම් ලැබෙනවා කියලා ඊයේ පෙරේද වාර්තා වුණා. මේ වසර අවසන් වීමට පෙර 65%කට එන්නත් ලබා දෙනවා කියලා ඊයේ පැවතිච්ච මාධ්‍ය සාකච්ඡාවේදී අනාවරණ වුණා. විපක්ෂය ගිලෙනකොට පිදුරු ගහෙත් එල්ලෙන්න හදනවා ජගත් කුමාර මන්ත්‍රීතුමා කියනවා. දේශපාලන සතුරා අපේ තීන්දුව වලට කලබල වෙනවා කියන්නේ ඒ තීන්දුව හරි කියන එක. දේශපාලන සතුරු අපේ තීන්දුව වලට කලබල වෙනවා කියන්නේ ඒ තීන්දුව හරි කියන එක. විපක්ෂය පොහොර ප්‍රශ්නය වෙන පැත්තකට ගෙනියන්න හදනවා කියලා මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා ඊයේ කර ප්‍රකාශයත් අද මව්බිම් පුවත්පත සඳහන් කරනවා. ඒ අතරේ කෙහෙලි රමුක්කල්ල අමාත්‍යවරයාත් ඊයේ මේ පිළිබඳව කළා අදහස් දැක්වීමක්. බැසිල් පාර්ලිමේන්තු එන එක පොදු ජන පෙරමුණේ අභ්‍යන්තර තීන්දුවක් අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. සිරස්සලේ පුවතේ අපිට ලැබෙන පළවෙනි අවස්ථාවෙම තෙල් මිල අඩු කරනවා. ජනාධිපතිවරයාගේ කතාවේදී කිසිදු ආකාරයක ජනතාව නොමගැයීමක් සිදු වෙන්නේ නැහැ. එහෙම කියන්නේ මොකද විපක්ෂය චෝදනා කළා ජනතාව නොමගැවුවා කියලා තිස්සත් නායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා. ඒකට තමයි මේ උත්තර දෙන්නේ. ක්‍රිකට් ගැන තීරණය කරන්න ආණ්ඩුවට බෑ කියලත් ඇමතුමා කියනවා. ඊට පස්සේ අපි යනවා මව්බිම් පුවත්පතටම අවධානය යොමු කරනවා. ජනාධිපති ජාතිය අමතා හොඳ ආණ්ඩුවට තියාගෙන වැරදි යහපාලන ආණ්ඩුවට පැවරෙව්වා කියලා සමගි ජනබලවේගය ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කරනවා. ඔළුව වෙන රටක කඳ මෙරට තියාගෙන ද්විත්ව පුරවැසියෙකුට ලංකාවේ නායකයෙක් වෙන්න බෑ. මේරට කාගේවත් පෞද්ගලික බූදලයක් නොවේ. විපක්ෂයේ කියන වැදගත් අදහසකටවත් කනකට නොගෙන ආණ්ඩුව තනිමතයට වැඩ කරනවා කියලා මායන්ත දිසානායක මන්ත්‍රීවරයා කියනවා. තලතා හතුකොල්ල මන්ත්‍රීවරිය මේ දෙන්නගේ අදහස් දැක්වීම තමයි අද මව්බිම් පුවත්පත වාර්තා කරන්නේ. යුද්ධය කරපු අපට වෛරසයේ කජ්ජක්දයි එදා ඇසූ ජනපතිට අද වෛරසයේ බායන
භයානක වසංගතයක් වෙලා සජිත් එදා එන්නත් ගැන කතා කරද්දී මැති ඇමතිවරු එතුමාට සමච්චල් කරා කියලා නිර්මාණී ගුණරත්න වාර්තා කරනවා මේ මාධ්‍ය සාකච්ඡාවේදී පළ වූ අදහස්. ඒ අදහස් වලින් පස්සේ සජිත් එදා එන්නත් ගැන කතා කරද්දී මැති ඇමතිවරු එතුමාට සමච්චල් කළා කියලා තලතාතුකෝරළ මන්ත්‍රීවරියත් කියනවා. අද අපි යනවා අරුණ පුවත්පතේ ඕපා දූතයා කියන අතිරේකයට දේශපාලනයට එන්න විමුක්ති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලයි. විමුක්ති නිසා චන්ද්‍රිකා කලකිරෙයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මේ දවස්වල ඉන්නේ එංගලන්තේ. ඇය පසුගිය දිනක දිවයිනෙන් නික්ම ගියේ දේශපාලනික නැතුණු කලකිරීමක් නිසා කියලා කතාවක් තියෙනවා. ඒකට මුල් වෙලා තියෙන්නේ ඇගේ එකම පුත්‍රයා වුණු විමුක්ති කුමාරතුංග. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානයේ වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ගන්නට නම් විමුක්ති කුමාරතුංගට චන්ද්‍රිකා ආරාධනා කරලා තියෙනවා. මුලදි මේකට බෑ කිව්වා විමුක්ති පස්සේ කියලා තියෙනවා දේශපාලනයට එනවා නම් මට ඔය අලුත් පක්ෂ ගොඩනගාගෙන ඉන්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලෙන් එන්න දෙනවා නම් මං එන්නම් කියලා. ඊට පස්සේ විමුක්තිගේ මේ කතාව මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකතුමාට කියලා තියෙනවා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය. එතකොට දීලා තියෙන උත්තරේ තමයි මේක පක්ෂය ඇතුලේ කතා කරලා කියන්නම් කියලා. ඒ කියන්නේ කිසිම කෙනෙක් ඒකට කිසිම ප්‍රතිචාරයක් දක්වලා නැහැ. කවුරුවත් කැමති වෙලා නැහැ. ආයේ පිටරට ඉන්න විමුක්ති ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරෂුට් එකකින් බහලා නායකත්වය ගන්නවට. ඒ නිසා තමයි කලකිරලා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය රට ගිහිල්ලා තියෙන්නේ කියලා මේ පොලිටික්ස් ඕපාදූපය වාර්තා කරනවා. ඊළඟට සජිත් මුල අමතක කරයි කියලා ශීර්ෂයක් තියෙනවා. සජිත් මේ වන විට අලුත් විදිහට වැඩ කරන්න එහෙම නැත්නම් අලුත් අය පක්ෂයට සම්බන්ධ කරගත්තට පක්ෂය ගොඩනගන අවධියේදී දරදී ඇද්ද සමාජිකයන් කිසිදු දැනුම් දීමකින් තොරව පක්ෂ සමාජිකත්වයෙන් නිරපනවා කියලා චෝදනාවක් තියෙනවා. මේ වෙනකොට සජිත් ඒ විදිහට 20 දෙනෙක් විතර අයින් කරලා තියෙනවලු. එහෙම කරලා සජිත් එයාගේ ආදරණීය පියාණන්ගේ සමීප හිතතුන්ගේ ඥාතීන්ට සමගි ජන බලවේගයේ සංවිධායක දූර දෙන්න ලෑස්ති වෙනවා කියලා අද ඕපාදූපය වාර්තා කරන්නේ. ඊළඟට අනුර රනිල් ළඟ වාඩි වෙන්න බෑ කියලා කිව්වලු. ඒකත් ඕපාදූපය වාර්තා කරන්නේ පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීතුමා ගිහිල්ලා වාඩි වෙන්නේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ගාව. අනුර රනිල් ළඟ වාඩි වෙන්න බෑ කිව්වලු. මේක දවල්ටද රැටද කියලා එහෙම කියුමක් නෑ. පොහුට්ටුවේ දෙවන පෙළ නායකත්වයකුත් හදන්න ඕනලු. රනිල්ගේ කැපී පෙනෙන වෙනස්කම් කීපයක් පෙන්눔 කරනවා කියලා ඕපාදූපය වාර්තා කරනවා. අද මේ වාර්තා අපි උපුටා ගත්තේ අද අරුණ පුවත්පතෙන්. අද අරුණ පුවත්පතේ ඒ වාර්තාවෙන් පස්සේ දේශපාලන වේදිකාවේ එලිපිට සහ තිරයෙන් පිටිපස්සේ එහෙම වාර්තා වෙන පුවත්වලින් පස්සේ අපි සූදානම් දිව ඉන පුවත්පතට අවධානය යොමු කරන්න. දිව ඉන පුවත්පතේ මුල් පිටේ වාර්තා කරන පුවතකට අවධානය යොමු කරනවා. ඒ තමයි කතක් මාස 6ක් CID උසාවිය කරුණු අසයි නීතිපති පොලිස්පති සහ CID අධ්‍යක්ෂට නොතීසි මාස 6ක් තිස්සේ උතුරේ පදිංචි කාන්තාවක් මේ විදියට අත්අඩංගුවටගෙන තිබෙනවා. හැබැයි උසාවියට ඉදිරිපත් කරලා නැහැ. උසාවියේ CIDන් කරුණු අහනවා කියලා කියනවා. ඊළඟට කෝටියක කුඩු සමග පාතාල කෙරුමා අල්ලයි බලන්න කවුද මේ කෙරුම කියලා. කොච්චර කෙරුමුණත් පොලිසිය අල්ලගෙන තියෙනවා. හේමන්ත රන්දුනි වාර්තා කරන්නේ මට්ටකුලේ ප්‍රදේශයේ පාතාල කල්ලි නායකයෙකු බව කියන චූටි උක්කුන් නැමැත්තාගේ සොහොරා බව කියන මනෝජ් ප්‍රියංකර නොහොත් සමිත්පුර ප්‍රියංකර රුපියල් කෝටියක හෙරවීම තොගයක් සමග කොළඹ උත්තර කොට්ටාසේ කොළඹ උත්තර කොට්ටාස අපරාධාංශය මගින් පෙරේදා අත්අඩංගුවට තිබෙනවා. ඒ වගේම සොත්තිපාලිගේ පුතා අයිස් සමග මාතෘයි කියලාත් හේමන්ත රන්දුන වාර්තා කරනවා ඒ පුවත එක්කම. ඊළඟට අපි සූදානම් අවධානය යොමු කරන්න ජාතික පොත්පත්වල වාර්තා කරන සෙසු පුවත්වලට අවධානය යොමු කරාම අරුණ පුවත්පත වාර්තාවක් ගෙනෙනවා. ඒ අරුණ පුවත්පත වාර්තාවෙන් කියා සිටින්නේ අධිකරණයේ උසාවිය ගැන කතා අපි කියපු නිසා ඒ වාර්තා වෙන පුවත් ගැන කියපු නිසා මින්නීරේ වනෝද්‍යාන සිද්ධියට උසාවියෙන් වාර්තාවක් ඇඳවයි. තිසල් තෙන්නකෝන් සාලියපුර සිට වාර්තා කරන ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයෙකු මින්නීරේ වනජීවි නිලධාරියෙකුට පහර දී මරණ තර්ජනය කළයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මින්නීරේ වනෝද්‍යාන සිද්ධියට උසාවියෙන් වාර්තාවක් ඇඳවයි කියලා අද අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. ඊළඟට පොහොර ගැන කතා බහ අපි ප්‍රධාන සිරස්සලාතලෙත් කිව්වා. හොරපාරෙන් පොහොර විකුණලාලු ඇඹිලිපිටියේ ගොවීහු වලල්ගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානය වටලති. මේ පෝර කඩයක් පැටලුවා නම් තවත් ඉවසන් ඉන්න තිබුණා. ඇඹිලිපිටිය ගොවීහු වලල්ගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානය තමයි මේ විදිහට වටලලා තියෙන්නේ. අප්‍රේල් මාසයේදී රිසිට් නිකුත් කර ඇති ගොවීන් සඳහා ලැබුණු පොහොර හොරපාරෙන් වැඩි මිලකට අලෙවි කර ඇති බව පවසා ගොවි සංවිධාන 3ක නියෝජිතයෝ ඊයේ පෙරවරුවේ පනාමුර වලල්ගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඉදිරිපිට විරෝධතා පැවැත්වූ බව ඕමල්පේ ප්‍රගීත් ජනක වාර්තා කරනවා. මේ ගැන පරීක්ෂණයක් කරන්න ඊට කලින් අපිට පොහොර දෙන්න කියලා ගොවීහු ඉල්ලා සිටිනවා. මොකද පරීක්ෂණ කරන්න ගිහිල්ලා ඊට පස්සේ
අන්තිමට පොහොර ටික ලැබෙන්නෙත් නැහැ. පරීක්ෂණයේ ප්‍රතිඵලයකුත් නැහැ. රත්නපුරට උවමනා පොහොර මෙතෙක් ලැබිලා නැහැ. රත්නපුර ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරිය කියනවලු පිරිසක් වහලටත් නැගලා තමයි අර ඇඹිලි පිටියේ උද්ඝෝෂණය කළේ කියලා වාර්තා කරනවා. එහෙම කරද්දී මේ කාබනික වගාව පිළිබඳව ප්‍රතිපත්තිය කාබනික පොහොර වැඩපිළිවෙල ඒක ගොවියා සඳහා ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක්. හැබැයි කාබනික පොහොර වැඩපිළිවෙලට ගොවියා යොමු කිරීම කඩාකප්පල් කිරීමට විවිධ කුමන්ත්‍රණ ඇතිවිය හැකි කියලා වේන්දරුවේ උපාලි අනුනා හිමිපාණන් වහන්සේ අස්කිරි පාර්ශ්වයේ අනුනායක හිමිපාණන් වහන්සේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මහනුවර කේල් සුරවීරයි මබ්බිම්පතට මේ පුවත්ව වාර්තා කර සිටින්නේ කාබනික පොහොර භාවිතයෙන් ඇතැම් විට ක්ෂණික විසඳුම් සෙවීම අපහසු විය හැකියි. තවත් පැත්තකින් මෙබඳු යහපත් වැඩ කඩාකප්පල් කර දැමීමේ කුමන්ත්‍රණ දී ඇත්විය හැකියි. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. යම් කාලරාමුවක් හදාගෙන මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතුයි කියලා උන්වහන්සේ උපදෙස් අනුශාසනා ලබා දෙනවා. උන්වහන්සේ කියන්නේ ජනතාව ගොවි ජනතාව මේ සඳහා යොමු කිරීමේදී විවිධ කඩාකප්පල්කාරී ක්‍රියා සිදු විය හැකියි කියලා ඊයේ අපි වාර්තා කර සිටියා. බුද්ධ්‍යංශ වලටත් එහෙම තොරතුරු ලැබිලා තියෙනවා. මේ පොහොර ගෙන්නන සමාගම් රසායනික ද්‍රව්‍ය ගෙන්නන සමාගම් මේ උද්ඝෝෂණ පිටිපස්සේ ඉන්නවා ඕන් සල්ලි වේදම් කරනවා කියලා. ඒ නිසා තමයි වේන්දරුවේ උපාලි අනුනා හිමිපාණන් වහන්සේත් මෙහෙම කාරණයක් පිළිබඳව රටේ අවධානය යොමු කරන්නේ. මොකද ඇතැම් උදවිය යෝජනා කරනවා මේක හොඳයි පීවරෙන් පීවර ගියා නම් තමයි හොඳ. හැබැයි පීවරෙන් පීවර මීට කලින් ආණ්ඩුවත් උත්සාහ ගත්තා. මේ ජනාධිපතිතුමත් වෙලා අවුරුදු 1කමාරක් විතර තිස්සේ මේ විධානය දීලා බලාගෙන හිටියා සිද්ධ වුණේ නැහැ. පීවරෙන් පීවර කියන අය පීවරෙන් පීවර කරමු කියලා යෝජනා කරන්නේ මේ රසායනික පොහොර එහෙම නැත්නම් මේ කෘමිනාශක වල්නාශක ගෙන්වන සමාගම් වල හඬ එහෙම නැත්නම් ඒගොල්ලෝ වෙනුවෙන් කතා කරන උදවිය. මොකද පීවරෙන් පීවර යනවා කියලා කියන්නේ පීවරෙන් පීවර අකුල් හෙරනවා කියන එක. ඒ නිසා තමයි අවසානයේදී සිද්ධ වෙන්නේ ක්‍රම දෙකක් තියෙනවානේ. එක්ක පීවරෙන් පීවර යන එක නැත්නම් ක්ෂණිකව පටන් ගන්න එක. කියුබාව සාර්ථක උනේ ක්ෂණිකව පටන් ගෙන. මොකද කියුබාවට රුසියාවෙන් ලබා දෙන මේ විදිය රසායනික පොහොර සෝවියට් දේශයෙන් ඒ කාලේ ලබා දුන්න රසායනික පොහොර කෘමිනාශක එහෙම ලබා දුන්නා. සෝවියට් දේශය බිඳවැටුණට පස්සේ රුසියාව පස්සේ බිහිවෙච්ච පෙරස්ට්‍රොයිකාවෙන් පස්සේ බිහිවෙච්ච අලුත් රුසියානු ආණ්ඩුව කියුබාවට මේ සහන දෙන එක නැවැත්තුවා. එකපාරටම නතර කළා. ඊපස්සේ කියුබාවේ ගොවීන් අද වෙනකොට තාම සාර්ථකව මේ කාබනික වගාව කරගෙන යනවා. එකපාරට ගඟට පැන්නමත් සමහරවිට පීනල කොට වෙන්න පුළුවන්. අපි වෙලාව බලමුද? සුරක්ෂිත වේගවත් ලෙස ඉතා පහසුවෙන් ඉටු කර දෙයි. POC Smart Online Banking. ඔය අපිට වෙලා කිව්ව ලංකා බැංකුවේ ලංකා බැංකුවේත් ණය යෝජනා ක්‍රමයක් තියෙනවා කාබනික පොහොර නිෂ්පාදනය කරන්න උනන්දු වෙනවා නම් ඊළඟට කාබනික පොහොර මෙට්‍රික් ටොන් 50000ක් මාසිකව පරිභෝජනයට එක් කිරීම අපේ ඉලක්කයයි කියලා මේජර් ජෙනරාල් නන්දන සේනාධීර මහත්මයා කියනවා. කාබනික පොහොර මෙට්‍රික් ටොන් 50000ක් මාසිකව ජාතික පරිභෝජනයට එක් කිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉලක්කය බව අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන සේනාධීර මහත්මයා සඳහන් කරනවා. යුද හමුදාපති ජෙනරාල් ශෛලේන්ද්‍රසිල් මහත්මයා එක්ක ඊයේ පෙරේද දවසක අපි කතා කරද්දිත් කිව්වා යුද හමුදාව මේ සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් යන්ත්‍ර සූත්‍ර ආදිය සපයන්න ඒ වගේම කාබනික පොහොර වලින් වගා කරන්න ඒ අවශ්‍ය මාර්ගෝපදේශ ඒ මොඩල් එක රටේ ජනතාවට ලබා දීම සඳහා මේ වෙන විටත් දිස්ත්‍රික්ක මට්ටමින් පවා කටයුතු ආරම්භ කර තියෙනවා කියලා උද්ඝෝෂණ ගැන කිව්වම බොහෝ විට යට ගැහෙන කතාවක් තමයි සනස ග්‍රාමීය බැංකුව එහෙම නැත්නම් මේ අර ණය දෙන සමිති කියලා කියන්නේ ඒවායේ තැන්පත් කරනවා මුදල් ලක්ෂ ගණන් මුදල් තැන්පත් කරනවා මේ ගම්වල අහිංසක මිනිස්සු හිටි ගමන් ඒකේ සභාපතිවරු හොයාගන්න බෑ තැන්පත් කරපු සල්ලි වලට වෙච්ච දෙයක් නෑ ඊට පස්සේ නීතියක් හරියට ක්‍රියාත්මක කරගන්න බෑ තැන්පත් ඉල්ලා ගනුදෙනුකරුවෝ උද්ඝෝෂණයක අද දිවයින පුවත්පත වාර්තා කරනවා කරුණාරත්න ගමගේ මේ වාර්තා කර සිටින්නේ පොළොන්නරුව වීරපුර පිහිටි සනස බැංකුවේ තැන්පත් කර ඇති තම මුදල් ආපසු ලබා දෙන ලෙස ඉල්ලා බැංකුවේ ගණනකරුවන් පිරිසක් ඊයේ පෙරවරුවේ එම බැංකුව ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා කියලා සඳහන් කරනවා ග්‍රාමීය බැංකුද නැද්ද කියන එක ගැන සඳහනක් නැහැ සනස ග්‍රාමීය බැංකුවද ඒකෙන් ණය දෙන සමිතිද එහෙම නැත්නම් සනස බැංකුවද කියන එක පිළිබඳව සඳහනක් නැහැ මේක හරියට විස්තරයක් නැහැ කොහොම වුණත් දිවෙනේ බොහෝ පළාත්වල ඇතිවෙන ගැටලුවක් තමයි මේ විදිහට මේ ග්‍රාමීය බැංකු ණය දෙන සමිතිවල තැන්පත් කරනවා සල්ලි හැබැයි අවුරුද්දක් දෙකක් ගියයින් පස්සේ බහිරවය ගිල්නවා බහිරවය හොයාගන්නත් බෑ බහිරවය කවුද කියලා දන්නවා හැබැයි බහිරවය කොටු කරගෙන නීතිය හමුවට ගෙනෙන්න බෑ බහිරවය කොටු කරගන්න කියලා උපදෙස් ලබා දෙනවා ඒ කියන්නේ අර පහුගිය දවසක වාර්තා වුණානේ කුරුස්සයක තියලා ඇන ගහපු සිද්ධියක්
ඒ කපුවා පැන්නොත් අල්ලන්න ගුවන්තොටුපොළ බලධාරීන්ට නියෝග නිකුත් කර තිබෙනවා. ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය වාර්තා කරන්නේ දඹුල්ල කණ්ඩලම සහ මහනුවර උඩුපිල කියන ප්‍රදේශ දෙකේ දේවාල දෙකක් පවත්වාගෙන යන මේ කපුවා අත්අඩංගුවට ගැනීමට සොයන නිසා රටින් පලා යාමට සූදානමක් තිබෙන බවට අන්තර්දාන වෙන්න සූදානමක් තිබෙනවා කියලා හෙළි වී තිබෙනවා. ඒ නිසා මේ තොරතුරුගත් බව පොලිසිය සඳහන් කරනවා. මේ තියෙන්නේ මේ සිද්ධිය ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන කපුවගේ ඡායාරූපයක්. ඔන්න බලාගන්න පැන්නොත් අල්ලන්න කියලා ගුවන්තොටුපොළ නිලධාරීන්ටත් නියෝග කරලා තියෙනවා පොලිසිය. ඒ විතරක් නෙවෙයි දන්නවනම් පොලිසියට මේක කියන්න පුළුවන්. ඊළඟට ලංකාවේ කලා ක්ෂේත්‍රයට සහ එක පැත්තකින් නීති ක්ෂේත්‍රයට බලපාන වැදගත් නඩු තීන්දුවක් සමාජයේ කතාබහට ලක් වෙන නඩු තීන්දුවක් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් පිළිබඳව අද ජාතික පුවත්පත් වාර්තා කරනවා. මහාචාර්ය සුනිල් නන්දාගේ ගී හොරකමට එහෙම කිව්වොත් මහාචාර්ය සුනිල් නරේත මහත්මයා සහ ආචාර්ය නන්දාමාලිනිය ගී හොරකම් කළා කියලා වගේ නෑ. එතුමන්ලාගේ නඩුවකට තමයි මේ සාධාරණ ඉෂ්ට වෙන්නේ. අව නඩුවකට CD හදා විකුණු ව්‍යාපාරිකයාට වසර 10ක අත්හිටු සිරදඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනය ඉවත දමයි. රංජන් කටුගම්පොළ සහ තිලිනිද සිල්වා වාර්තා කර සිටින්නේ අද ලංකාදීප පුවත්පතට. පුවත මෙන්න මෙහෙමයි. පුවත ටිකක් විස්තරතුව කියන්නම්. හේතුව අපි අර කිව්වාගේ කලාවට සහ ඒ කියන්නේ කලාකරුවන්ගේ නිර්මාණ මංකොල්ල කණ එක එලි පිටම ලැජ්ජ නැතුව සිද්ධ වෙනවා. මේ අපිත් ඒවට හවුල් වෙන්න අපි සමාජලාවට හවුල් වෙනවා. කලාකරුවන්ගේ දෙඩ විරෝධයක් තියෙනවා කියා ගන්න බැරි වුණාට ප්‍රියන්ත ජයවර්ධන ගාමිණී අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ එකඟත්වය ඇතුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහත්මයා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කළ තිබෙනවා. කොළඹ මහජන පුස්තකාලයේ විත්තිකාර අභියාචක විසින් ඒ කියන්නේ මේ කියන CD හදලා විකුණපු ව්‍යාපාරිකයා ගලන ගඟක ජීවිතයේ සහ සන්නාලියනේ කියන ශීර්ෂ පාඨ සහිත සංයුක්ත තැටි දෙකක් අලෙවි කරන බවත් එම සංයුක්ත තැටිවල පැමිණිලිකරුවන්ගේ ගීත තිබෙන බවටත් පැමිණිල්ලෙන් කියවින. 2005 සිද්ධිය වෙන්නේ. එම පැමිණිල්ල අනුව මේ සංයුක්ත තැටි පොලිස් භාරයට ගන්න ලැබෙන. පැමිණිලිකරුවන් ප්‍රවීණ ගීත රචක මහගමසේකරයන්ද රචනා කළ ගීතද මේ සංයුක්ත තැටිවල අඩංගු වන බව දැනුම් දුන් බැවින් මහගමසේකරගේ පුත් රවීන්ද්‍ර මහගමසේකරටද පැමිණ එම සංයුක්ත තැටිවල පියාගේ ගීත ඇද්දැයි හඳුනා ගන්නයි පොලිසියෙන් දැනුම් දී තිබෙනවා. රවීන්ද්‍ර මහගමසේකර එම ස්ථානයට පැමිණ ගලන ගඟ ජීවිතයේ සංයුක්ත තැටියේ තම පියාගේ ගීත 5ක් අඩංගු බවත් සන්නාලියනේ සංයුක්ත තැටියේ තම පියාගේ ගීත 2ක් අඩංගු බවටත් පොලිසිය හමුවේ හඳුනාගෙන තිබෙනවා. කෙසේ නමුත් මහගමසේකර සූරින්ගේ එතුමන් ජීවත්ව සිටි කාලයේදී කිසිදු අයෙකුට ඔහුගේ බුද්ධිමය දේපල පවරා නැත. මේ කාරණාවත් අනාවරණ වෙනවා. අවසානයේදී මේ පුද්ගලයාට විරුද්ධ වෙකෙන මේ CD හදලා විකුණපු ව්‍යාපාරිකයාට දඬුවමක් ලබා දෙනවා. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වසර 10ක අත්හිට වූ සිර දඬුවමක් සහ මාස 6ක සිර දඬුවම අත්හිටවනවා. ඒ වගේම රුපියල් ලක්ෂ 5ක දඩමුදලක් නියම කරනවා. ඒකට විරුද්ධව තමයි මේ අභියාචනය යන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය මේ අභියාචනය ප්‍රතික්ෂේප කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ගත්ත මේ තීන්දුව කලාවේ සහ නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහාගත්ත උත්තරීතර තීන්දුවක් බවට කලාකරුවන්ගේ ගෞරවයට පත්වේවි. ඒ නිසා CD හදා විකුණු ව්‍යාපාරිකයාට වසර 10ක සිර දඬුවමක්, ටෙලිනාට්‍යවල චිත්‍රපටිවල DVD මේ විදිහට අත්හිට වූ සිර දඬුවමක් කියලා තියෙනවා. වසර 10ක අත්හිට වූ සිර දඬුවමක්. ටෙලිනාට්‍යවල චිත්‍රපටිවල සමලාවට චිත්‍රපටිය එළියට එනකොටම DVD එකත් එළියට ගිහිල්ලා මේ විදියට බුද්ධිමය දේපල මංකොල්ල කෑම් වලට එරෙහිව ගත්ත හොඳ නීතිමය පියවරක්, කතාබහට ලක් වෙන නීතිමය පියවරක්. ඒ අතරේ අපි විරාමයට යන්න කලින් මෙන්න අර කියපු පුවත කඳුල නිවන්නට සිත යොමු වේවා කියලායි වාර්තා කරන්නේ අකිත පෙරේරා දිවයින පුවත්පතට. මාමේ නැන්දේ කාගාව හරි තියෙනවා නම් පරණ ෆෝන් එකක් දෙන්න, ආයේ ඉස්කෝලේ පටන් ගත්ත ගමන් දෙන්නම් කියලා ලිව්වා උනත් මේ සිරස්සලේ හරි සංවේදී. මං කියන්නේ එහෙම වුණා කියලා. හැබැයි හිතලා ලිව්වා උනත් මේ සිරස්සලේ හරි සංවේදී. මාමේ නැන්දේ කාගාව හරි තියෙනවා නම් පරණ ෆෝන් එකක් දෙන්න, ආයේ ඉස්කෝලේ පටන් ගත්තම දෙන්නම්. ඔන්ලයින් ඉගෙන ගන්න දියේ කෙමිදී වැලිගොඩ දමන මල් කැකුලියක්. ඇය ඉන්නේ කොහේද? හිඟුරක් දමන මහාවිද්‍යාලයේ 5 වන වසරේ
ශිෂ්‍යත්ව විභාගයෙන් එතර වන්නට හීන දකින ඇය එම හීන සඵල කර ගැනීමට කිසිවෙකුත් නොසිතන අන්දමේ කැපකිරීමක් සිදු කරනවා මේ මල් කැකුලිය. ඇය දැහැමි නිත්සරා. මගේ යාළුවෝ ඔක්කොම ෆෝන් එකෙන් ඉගෙන ගන්නවා. ඒත් මට එහෙම ඉගෙන ගන්න ෆෝන් එකක් නැහැ. ඒ නිසා මං ෆෝන් එකක් ගන්න වැලිගොඩ දානවා. දැනට මං ගාව රුපියල් 1500ක් තියෙනවා. ඒ ගාන ෆෝන් එකක් ගන්න මදිනේ වැලිගොඩ දැම්මම මට තව රුපියල් 2000ක් විතර එනවා. ඒකට මටයි අම්මටයි සතියක් විතර යනවා. අම්මයි මායි එකතු වෙලා සතියක් විතර වැලිගොඩ දැම්මම තමයි රුපියල් 2000ක් විතර හම්බ වෙන්නේ. එතකොට ඉස්කෝලේ වැඩ මග ඇරෙනවනේ. මං කොහොම හරි පහේ ශිෂ්‍යත්වයේ පාස් වෙන තමයි බලාගෙන ඉන්නේ. එතනින් ලිපිය කියවන එක නතර කරමු. මේ දරුවා ගැන අනුකම්පා කරන්න ඔබේ හිත පෙළඹෙනවා. ආයේ ඒකේ දෙකක් නැහැ. අපි දන්න ඔබේ හදවත කොයිතරම් ලෙන්ගතුද දයාබරද උණු වෙනවද කියලා. ඔබේ හදවතේ ලේ දුවන කියලා අපි දන්නවා. හැබැයි අනික් පැත්තෙන් තියෙනවා තමන්ගේ ඉලක්කයේ වෙත යන දුෂ්කරතාව විඳින එක ඒක අගය කරන්නත් ඕනේ. සමහරවිට එකපාරට අහසින් ලොතරැයි දිනුමක් වගේ මිලියන පතියෙක් වුණොත් එක ප්‍රශ්නයකට උත්තර දීලා මේ විදිහේ දුෂ්කරතාව විඳින දරුවන්ගේ උත්සාහය ඒ දිරිගන්නා සිත ආපස්සට එන්නට තියෙනවා. මේ සිතේ දිරිය ගන්නත් ඒ දිරියත් ඒ ආකාරයෙන්ම පවතින විදියට දරුවන්ට උදව් කරන්න මේ එක දරුවෙක් විතරයි. තවත් මේ විදිහේ දරුවෝ ගොඩාක් ඇති. ඒක ගැනත් අපි හිතන්න වෙනවා. කඳුල නිවන්න සිත යොමු වේවා. දැන් මේ කියන කතාව ඇත්තද නැත්තද කියන එකත් සනාථ වෙනවා. මෙහෙම දරුවෝ තවත් ඉන්න පුළුවන්. මොකද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහත්තයාත් කියනවා පාසල් ළමයින් ලක්ෂ 7කට ඔන්ලයින් පහසුකම නැහැ. පාසල් ළමයින් ලක්ෂ 7කට ඔන්ලයින් පහසුකම නැහැ කියලා එතුමත් කියනවා. මෙරට පාසල් ළමයින්ගෙන් ලක්ෂ 7කට අධික පිරිසකට මාර්ගගත ක්‍රමයක් යටතේ අධ්‍යාපනය හැදෑරීමේ පහසුකම නොපැති බව තහවුරු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහත්මයා සඳහන් කරනවා. ඒ නිසා තමයි අමාත්‍ය කැබිනට් අමාත්‍යවරයෙකුගේ ඩිජිටල් විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා විදිහට නමල් රාජපක්ෂ මහත්මයා ඊයේ පෙරේදා කියලා තිබුණා මාස 2ක් ඇතුළත දිස්ත්‍රික්කයේම ආවරණය වෙන විදිහට sannivedana සම්මානතා ගොඩනගනවා. එහෙම දුරකථන පහසුකම් නැති දැන් මේ විදිහේ දරුවෝ ඉන්නවා නම් නැනසලට ගිහිල්ලා ඒ පහසුකම ලබා ගන්න පුළුවන් කියලත් ඒ ප්‍රකාශයේදී සඳහන් කර තිබුණා. ඒ අතරේ අද ජාතික පුවත්පත්වල වාර්තා වුණා කාරණා කිහිපයක්. ඉංග්‍රීසි පුවත්පත්වලත් තිබුණ වාර්තා කිහිපයක් නිකමට ඕනනම් අපි කියාගෙන යන්න පුළුවන්. The Morning පුවත්පත වාර්තා කර තිබුණා Chinese company seeks archaeological department approval තිස්ස වැවේ කැණීම් කටයුතු සඳහා චීන සමාගම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය බලාපොරොත්තු වෙනවා කියලා ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම family court to replace quasi system අද The Morning පුවත්පත වාර්තා කර සිටියා ක්වාසි අධිකරණ වෙනුවට එහෙම නැත්නම් මේ මුස්ලිම් විවාහ අධිකරණ ක්‍රමය වෙනුවට පෞල් උසාවි පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා අවධානය යොමු තිබෙන බව ප්‍රමෝදි වරාවිට වාර්තා කර සිටිනවා. ප්‍රමෝදි වරාවිට වාර්තා කර සිටිනවා. අධිකරණ අමාත්‍ය අලි ශබ්‍රි මහත්මයාගේ අවධානය යොමු තිබෙනවා මේ ක්වාසි උසාවි වෙනුවට වෙනම පවුල් අධිකරණ පද්ධතියක් ස්ථාපිත කරන්න. ඇමරිකාවේ මුලින්ම කාටුන් එකක් නිර්මාණය කළේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කියලා කියනවනේ ණයෙක් කෑලි කීපයකට විතර කඩලා ඒක තමයි පෙන්වලා තියෙන මුලින්ම කාටුන් එකේ. බලාගෙන හිටියේ. දැන් ඔය මැච් බලාගෙන ඉඳිද්දි සමහර මේ ඕවර් එකක් ඉවරනයින් පස්සේ දෙන්න ඇවිල්ලා මැදට කතා කරනවා එහෙම පේනවනේ. ඊට පස්සේ 6ක් එම ගෙවුවා මොනවා තීරණයක් එන්න ගියාම මැදට ඇවිල්ලා දෙන්න කතා කරනවනේ. මොනවා වෙන්නේ නැතිද එහෙම කතා කරන්නේ. හරිද? අවන්ත ආටිකල අද පුවත්පතට අඳිනවා කාටුන් එකක්. ද ඉස්සර මෙම කතාවෙන්න ඇති කියන්නේ ඔය අර්ජුනලා රවින්දලා ඉන්න කාලේ අපේ අය කතාවෙන්න ඇති මෙන්න මේවා. බොලේ සිම්වෙනවා බලාගෙන හරි බොලේ සිම්වෙනවා බලාගෙන ඒව තමයි ඉස්සෙල්ලා පිටිය මැද්දට ඇවිල්ලා කතා වෙන්නේ නැත්තේ. දැන් අපේ අය ඊළම මොනවද දන්නවද කතා වෙන්නේ නැත්තේ. හවසට සෙට් වෙමු තියනවා. ඔතල තියනවා හවසට සෙට් වෙමු. අපිට මේ කියන්නේ අංජනට පේන හැටි. අපිට නොපෙනෙන දේවල් කාටුන් නිර්මාණකරුවන්ට පේනවනේ. ඊට පස්සේ අපි අංජනගේ කාටුන් එකට යනවා අවන්තගේ කාටුන් එකෙන් පස්සේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ එංගලන්තයේදී අයාලේ ගිහින්ලු බං. ඉතින් ක්‍රීඩාව අයාලේ යන එක අහන්න දෙයක්ද බං? අනිත් පැත්තෙන් එන උත්තරේ. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත සමහර ක්‍රිකට් ක්‍රීඩකයෝ රෑ තිස්සේ මහපාරේ බිබී ඇවිදිනවලු බං. ඕක මොකද්ද සර්? ඒගොල්ලෝ හොඳට කෑවේ ග්‍රවුන්ඩ් එකේදී ග්‍රවුන්ඩ් එකේදී කනවා එළියට ඇවිල්ලා බිබී ඇවිදිනවා මොනවා වුණත්. ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුන් එක දැන් ක්‍රිකට් ක්‍රීඩකයෝ තුන්දෙනා අල්ලගෙන අපි
උන් තුන් දෙනා දඬු කඳේ ගහනවා. වැරද්දක් කළා තියෙනවා නම් ඒක ඇත්ත. හැබැයි ජයරත්න වික්‍රමසිංහ තව එකක් මතක් කරනවා. අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ තුන් දෙනෙක් මුවාවරණයක්වත් නැතුව එංගලන්තේ වීදික පිස්සුනටලු. දඬුවම් ලැබිලාලු. එතකොට විනයක් නැති දේශපාලනඥයන්ට දඬුවම් දෙන්නේ කවුද බං? ඕන්න අපිට අමතක වෙන ප්‍රශ්නයක් ඔය මතක් කරලා දෙන්නේ Facebook කාටුන් එකෙන් ජයරත්න වික්‍රමසිංහ. ඒ අතරේ උදේ විමලසිරි කාටුන් එකක් දිවයින පුවත්පතට ඇඳලා පෙන්නනවා බ්‍රැසිල් රාජපක්ෂ කියන කාලතුවක්කුව ආර්ථික කාලතුවක්කුව පත්තු කරන්න ලෑස්ති උණ්ඩ එහෙම දාලා මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිතුමා බලමු කාලතුවක්කුව පත්තු වේද නැද්ද බලාගෙන ඉඳමු කියලයි දිවයින පුවත්පතට උදේ විමලසිරි අඳින්නේ කාටුන් එක. හරි. ඊට පස්සේ අපි යනවා හසන්ත විජයනායකගේ හුරේරා පොකට් කාටුන් එක ගැන. කෙහෙලිය ඇමතුමා තමයි විෂය වෙන්නේ. තිස්ස රෙපයාර් කරන චීන ජාතිකයන්ගේ ඇඳුමේ ප්‍රශ්නයක් නැහැ කියලා කෙහෙලිය කියනවා. කෙහෙලියට චීන රෙදිත් හොදන්න වෙලාද සර්? අනේ අපේ ජනමාධ්‍ය ඇමතුමා. ඊළඟට මහින්දානන්ද ඇමතුමා මේ දවස්වල සාමාන්‍යයෙන් නම් පෙන්වන්නේ රෙදි හොදනවා වගේ ඒවනේ නෑ. හසන්තට පේන විදිහට රෙදි හොදන නෙවෙයි අංජනම් බලනවා, පේන බලනවා. හංගපු වී කොහෙද තියෙන්නේ? හංගපු පෝර කොහෙද තියෙන්නේ කියලා. අංජනන් දේවියේ කොහින් හරි ඇවිල්ලා පෙන්වන්න. මොකද වෙන්නේ අපි බලාගෙන ඉන්නවා. ඊළඟට MD විරත්ගේ මරිසපාල පොකට් කාටුනේ අවුරුදු පොකුර දැන් ටික ටික අඩු වෙගෙන යනවලුනේ. ඔව්. ඊළඟටයි උද්ඝෝෂණ පොකුර. ඔහොම යන්කෝ. ඊට පස්සේ අපි ලංකාදීප පුවත්පතේ සරදම පංකජ රුවින්දගේ ඒ සරදමෙන් නිම කරන්න සූදානම්. අපි මේ සරදම් කරනවා නෙවෙයි. ඇත්ත ඇති හැටියෙන් දකින්න උත්සාහ ගන්නවා පේන විදියට කොහොමද රනිල් පාර්ලිමේන්තුවේදී කරපු කතාව. කතාව නම් දෝලාවෙන්. ඒ වුණාට සර් ගමන පයින්නේ. කතාව දෝලාවෙන් ගමන පයින්. එහෙමයි කියන්නේ. අපි මේ අකුල ගන්නේ නික්ම යන්න ගියොත් තමයි ආයෙත් එන්න පුළුවන් වෙන්නේ. අපි නැවත හෙට දවසේ ඔබ මුණ ගැහෙන්නෙනවා. එළියට යනවා නම් නැවත වතාවක් කල්පනා කරලා බලන්න යා යුතුයම ගමනක්ද යන්නේ? යන්න ඕනමද? එළියට නොගිහින් මේ වැඩේ කරගන්න බැරිද? ගියත් පුළුවන් තරම් ඉක්මනින් ආපහු එන්න. ඩෙල්ටා ප්‍රභේදය ඊළඟ සති දෙකේ ලොකු සති 10 ඊළඟ සති 10 ලොකු තර්ජනයක් වෙන්න පුළුවන් කියලා සෞඛ්‍ය විශේෂඥයන් කියනවා. හැබැයි එහෙම වෙන්නේ අපි නොසැලකිලිමත් වුණොත්. සැලකිලිමත් වෙන්න, විමසිලිමත් වෙන්න, විමසිල්ල තමයි සැනසෙල්ල. ඔබට ආයුබෝවන්.